ඊළඟට පටිපදා ඥාන දස්සන විසුද්ධිය කියන බුදුහාමුදුරුවෝ පෙන්නනෝ ඒ හරියටම Taman මේ ප්‍රතිපදාවට යොමු වුණාද? ඒකට යොමු වෙන්නේ නැතුව වෙනත් මාර්ගයකට ගියාද කියලා Tamanට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ පින්වත්නි අර සීල විසුද්ධි, චිත්ත විසුද්ධි ආදී ලැබපු කෙනා සමාධි ලබන කෙනෙක්. ඒ සමාධි ලබන එක්කෙනාට තමයි මේ මාර්ගය චේතෝ විමුක්ති හැටියට මාර්ගය විවෘත වෙන්නේ. ඒ මාර්ගයේ විවෘත වෙනකොට ධර්මයේ පැහැදිලි කරනෝ අර විදර්ශනා ඥාන කියන එක තමයි පටිපදා ඥාන දස්සන විසුද්ධියෙන් පෙන්වන්නේ. උද්‍යව්වේ ඥානය, භංග ඥානය, පයතුපත්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිත කම්මතා ඥානය, පටිසංකා නුදර්ශී ඥානය, සංකාර උපේක්ඛා ඥානය, අනුලෝම ඥාන ආදී වශයෙන් අර ධර්මයේ පෙන. ඕකට බය වෙන්න එපා. ඕ වචන ගොඩක්. උද්‍යව්වේ ඥාන, උදය කියන්නේ හට ගැනීම, වය කියන්නේ බිඳීම. මේ ඇතිවීම නැතිවීම මේ ආයතනයන්ට හමු වෙන එකක් නෙවෙයිනේ. ආයතනයන්ට පේන්නේ නැහැ නැති වෙනව නැති වෙනව කියලා. ඇති වෙනව නැති වෙනව පේන්නේ යම් සමාධියකට එන ඇත්තට. ඒ සමාධිය කෙනෙකුට ඒ සමාධියකට පත්වෙච්ච තැනත්තාට ඒ අරමුණු කරගත්ත අරමුණ එක්ක තියෙන පංච උපාදානස්කන්ධය සහ ඊළඟට Tamanට නොයිකුත් විතර්ක වශයෙන් එන දේ. ඒවා සමහර විට ඒ භාවනා කරන්ට වාඩි වෙන වෙලාවේ මතකවත් තිබිච්ච දේවල් නෙමෙයි. නමුත් අර විතර්ක වශයෙන් එනවා. ඒ වෙනකොට අන්න තේරෙනවා මේ මොනතරම් වේගයෙන් මේ විතර්ක සිටිවිලි එනවද කියලා. ඒ වළක්වන්නට පුළුවන්කම තියෙන්නේ පින්වත්නි අර උද්‍යව්ව ඥානය. එහෙම නැත්නම් උද්‍යබ්බ කියලා කියනවා. ඒක විදර්ශනා ඥානය. ඊළඟට භංග ඥානය කියලා කිව්වේ ඒක අර හට ගැනීම බිඳීම මේ දෙකටත් වඩා අර ක්ෂය වය මේක මේ හටගත්තා වූ ධර්මය ක්ෂය වෙලා දෙති වෙලා යනෝ නේදයි කියලා ඉතා සියුම් විදියට ඊටත් වඩා ටිකක් ලං කරලා බැලීම තමයි භංග ඥානය කියලා කියන්නේ. බයතුපත්ඨාන ඥානය කියලා ධර්මයේ පෙන්වන්නේ ඒ තනත්තා මේ ඇති වෙන නැති වෙන ක්ෂය වෙන නැති වෙන ධර්මතාවය දැකලා පින්වත්නි අර යකෙකුට ආදී වශයෙන් මේ ලෞකික ජීවිතයේ ඇති වෙන බයක් නෙවෙයි මේ සංසාරයේ පිළිබඳ ලොකු බයක් ඇති වෙනවා. මේ ධර්ම නේද මම හුරු කරන්නේ මේ කාම භූමියේ ඉඳගෙන රූප භූමියේ ඉඳගෙන අරූප භූමියේ ඉඳගෙන මේ මොන භූමියකට ගියත් එකම ජවනිකාවක් තියෙන්නේ මේ ඇති වෙලා නිරුද්ධ වෙන මේ ජවනිකාව තුල තමයි මේ සක්කාය ධර්මය එහෙම නැත්නම් අත්ථ සම්භූතා කියන මගේ ලෝකය මේ මමංකාරය කියන එක තහවුරු කරන්න උත්සාහ කරන්නේ මොනතරම් බිහිසුණු දෙයක්ද මේ සසර කියලා බයතුපත්ඨාන ඥානෙ. ඊළඟට මේවා මේ විදිහට බලනකොට හට ගැනීම බිඳීම ක්ෂය වීම නිරුද්ධ වීම ඊළඟට මේවා පිළිබඳ බයක් පිළිකුලක් ඇති වෙනකොට ඒ සියල්ලම තමයි ආදීනව ඥාන කියලා කියන්නේ. ඒවයි ආදීනව தත්ත්වෙච්චරයි. ඒ ආදීනව தත්ත්වේ තේරෙනකොට පින්වත්නි එයාට තව කලකිරණෝ එක තමයි නිබ්බිදා ඥානය කියන්නේ. තව කලකිරණෝ මේක ඉතා ඉක්මනට මත් වරින්න ඕන. නිබ්බිදා ඥානය. ඊළඟට මේ නිබ්බිදා ඥාණයෙන් කලකිරිලා මේ දැන් මම පිටත් වෙනවා මේක අත්හරිනවා මුංචිතු කම්මත ඒක හරියට පිටත් වෙන්න පටන් ගන්නවා.
ඊළඟට පටිසංකාණු දර්ශී ඥානය. ඇත්ත වශයෙන්ම එයා මේක අත්තරිනෝ නැවත ආයි මතුවෙනෝ. සංකාර උපේක්ඛා ඥානය. එයාට ඊළඟට එයා උපේක්ෂාවක් ඇති කරගන්නවා. ඒ උපේක්ෂාව අර බුදුරජාණන් වහන්සේ සලායතන මහා සලායතන සූත්‍රයේ පෙන්නූ අර ලෞකික තත්වයකින් ලබන උපේක්ෂාවක් නෙවෙයි. එතන බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ සංඛාර සියලු සංඛාර කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර කියන මේ සියලුම සංඛාර අපහැරලා යම් උපේක්ෂාවකින් විරාගානුපස්සී දර්ශනයකින් බැලීම. එතකොට පින්වත්නි ඒ தත්ත්වයට එනකොට අනුලෝම ඥානය කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මේ සංඛාර අත්හරිනවා. අත්හරිනවත් එක්කම ඥාන දස්සන විසුද්ධි කියන මාර්ගඵල ඥාන දර්ශනය පහළ වෙනවා. සම්මා දිට්ඨිය පහළ වෙනවා. සෝතාපන්න වෙනවා. ඒකාන්ත. එතකොට දැන් මේ වචන ගොඩක් නේ කිව්වේ ප්‍රකාශ කළේ. ඒකට බය වෙන්න එපා. මේ වචන භාවනා කරන කිසි කෙනෙකුට විග්‍රහ කරන්න බෑ. විග්‍රහ කරන්න යන්නත් එපා. මේ මොනවද කිව්වේ? මේ කර්ම. කර්ම කියන්නේ මොකක්ද? සිත සහ සිතීවිලි වල ක්‍රියාකාරීත්වය. මේ අන්තිම මොහොතේ මේ පහන් දැල්ල යතා අයම්පදීපෝ මේ සංඛාර නිරෝධය ලබන අවස්ථාවේදී මේ සිතිවිලි වල ක්‍රියාකාරීත්වය. මේක විග්‍රහ කරන්නේ කවුද? කර්ම વિશે අචින්තයයි. ඒක කෙනෙකුට විග්‍රහ කරන්න බෑ. ඒක විග්‍රහ කරන එකම උත්තමයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ පමණයි. අපේ බුදුරජාණන් වහන්සේ මේ අර ඒ වෙලාවේ ක්ෂණයකටත් වඩා අඩු ප්‍රමාණයක් තුලදී තමයි මේ தත්වයන් පහළ වෙන්නේ. ඊ ඊතාසියුම් විදියට පහළ වෙන සිතිවිලි වල වෙනස, සිතිවිලි වල අන්තරය, සිතිවිලි වල ස්වභාවය විග්‍රහ කරන්න පුළුවන් බුදුහාමුදුරන්ට. අර උද්‍යව්වේ ඥානය, භංග ඥානය, බයතුපට්ඨාන ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥාන ආදී කියන්නේ මේ සිතිවිලි වල හිතා ගන්නවත් බැරි සුළු වෙනසකින් ඇති වෙන ස්වභාවයන්. කර්මය තේරෙම. ඒ කර්ම ස්වභාවය විග්‍රහ කරන්නේ අපේ බුදුරජාණන් වහන්සේ. අපේ බුදුහාමුදුරුවෝ තමයි ඕව විග්‍රහ කළේ. භාවනා කරන එක්කෙනාට සමහර විට මේ ඔකක් මොනවද දන්නේ නැහැ. මේ දැන් ආවේ නිබ්බිදා ඥානයේද, භංග ඥානයේද, බයතුපට්ඨාන සමහර විට ගොරෝසු විදියට යම් යම් දේවල් තේරෙන. මොනවද තේරෙන්නේ? ඒවා අර නම් හැටියට නෙමෙයි. දැන් සමාධියකට හිත යොමු වුණාම දැන් මගේ හිත තැන්පත් වෙලා කියන අවබෝධය තියෙනවා. ඒවත් කර්ම තැන්පත් වුණා. දැන් මට හොඳට සමාධි නිමිත්ත හොඳට වැටහෙනවා. අනිකුත් බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම කියන මේ ආයතන වලින් එන අරමුණු වෙන්නේ නැහැ කියන අවබෝධය. ඊළඟට අර මේ භාවනා අරමුණේ තැම්පත් වෙච්ච තත්වයක් අනිත්‍යයි කියලා බලනකොට පින්වත්නි ඒකත් විරුද්ධ වෙනව දන්නවා. ඊළඟට නොයෙකුත් විතර්ක එන්න පුළුවන් ඒ වෙලාවෙත්. ඒ විතර්කත් එනවා දකින්න. නමුත් යම් අවස්ථාවක විතර්ක සංසිඳිලා නිස්සබ්ද වෙච්ච මහා ජලකඳක් වගේ මේ සංකාර උපේක්ඛා තත්වයක් එතනත් පහළ වෙන්න පුළුවන්. අර අතන කිව්ව සම්පූර්ණ තත්ත්වෙ නෙවෙයි එතනත් ප්‍රථම ධානයෙන් සංකාර උපේක්ඛාවක් ඇති වෙන්න පුළුවන්. මහා මුහුද නිකන් නිසොල් යථාපි රහදෝගම් ගැඹුරු මුහුද නිශ්ශබ්ද වගේ සැනසිලිදායක තැනක් වෙන්න පුළුවන්. එතකොට කය ගැන දැනෙන්නේ, සිතිවිලි ගැන දැනෙන්නේ, අරමුණ ගැන දැනෙන්නේ, සම්පූර්ණයෙන්ම නිදහස් ගතියක් දැනෙනවා. ඒ නිදහස් ගතිය දැනෙන එක්කෙනාට පින්වත්නි දැන් එතන ඉඳලම අර මුල ඉඳලම විග්‍රහ කරන සීරම සිතිවිලි වල ඉතාසියුම්
එකකින් අනිත් එක වෙනස් වෙන ස්වභාවයත් ඒවයි තියෙන අන්තර් සම්බන්ධයත් ඒවයි නිරෝධයත් හට ගැනීමත් කියන මේ සියලු කර්ම පරියායම සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ අරුණු කොට පින්වත්නි ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේවත් ඒ વિશે විග්‍රහ කරන්න ගිහිල්ලා නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නනෝ ඒ විෂයන් කර්ම විෂය, බුද්ධ විෂය, ලෝක විෂය ආදී අචින්ත්‍ය වූ විෂය ඒවා හිතලා සාමාන්‍ය කෙනෙකුට ගන්න. බුදුරජාණන් වහන්සේත් ධම්සෙනවි සාරිපුත්ත මහරහතන් වහන්සේත් අතර තියෙන වෙනස. ඒ සූත්‍රවල පෙන්වලා තියෙනවා. එතකොට පේනවා බුදුරජාණන් වහන්සේම මේ මහ පොළොව වගේ සාරිපුත්‍ර කියලා දේශනා කරනවා. ඒ මහ පොළොව වගේ මහා භාරතර ඇති මහා ප්‍රාඥ වූ සාරිපුත්ත මහරහතන් වහන්සේටත් අර සිටිවිලි වල අන්තරය සහ ඒවයි ඒ தત્ත්වය පෙන්වන්නට ඒ කර්ම විශේෂය බුදු කෙනෙක්ම වෙන්න. එතකොට තේරුම් ගන්න ඕන පින්වත්නි අර පෙන්නපු නව මහා විදර්ශනා ඥාන හැටියට පෙන්වන අභිධර්මයේ ඒවා නැවත නැවත විග්‍රහ කරලා පෙන්නපු ඒ ධර්ම ඔක්කොම ඒ කර්ම පරියායන් භාවනා කරන යෝගාවචරයේකට මේ අහවල් දෙය කියලා ලේබල් කරන්න බෑ. නමුත් යම් යම් කොටසක් එයාට වැටහෙන්න පුළුවන්. වැටහෙනවා. අන්න එහෙම ඇවිල්ලා එයාට මේ විතර්ක සම්පූර්ණම නැති වුණාම සංසිඳුනහම එයාට සම්මා දිට්ඨිය. ඒ කියන්නේ සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ සමාධියකින් තොරව මාර්ගඵලයක් ලබන්න බෑ. එතකොට දැන් ඔක්කොම පෙන්වුවේ අර මාර්ගී මග්ගා මග්ග ඥාන දස්සන විසුද්ධිය. මේ මාර්ගය තමයි පෙන්වුවේ. සිතිවිලි වල ක්‍රියාකාරී. ඊළඟට ඥාන දස්සන විසුද්ධිය ඒ කියන්නේ සෝතාපන්න ආදී තත්ත්වයන්ටපත් වුණා. ඒ සෝතාපන්න තත්ත්වයටපත් වෙච්ච කෙනා විමුක්ති ලැබලා තිබෙනවා. විමුක්ති ඥාන දර්ශනක් ලැබලා තිබෙනවා. ඒ විමුක්ති ඥාන දර්ශනවල අකෝප්‍ය නොවන ධර්මත් උන්වහන්සේත් ලැබලා තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී ධර්ම. එතකොට පෙන්නනවා පින්වත්නි මේ විසුද්ධි කියලා කියන්නේ. එතකොට පේනවා දැන් අර රත උපමාවෙන් මේ රතෙන් අනිත් රතේට නැග්ගේ රතේ අතෑරලා. හැබැයි රතෙන් ආපු දුරත් ඇරියේ නැහැ. අන්න ගැඹුරු තැන. ඕක අල්ලන එක ලේසි නෑ. දැන් කෙනෙකුට බණ අහගෙන ඉන්නකොට හිතෙන්ට ඇති සීල විසුද්ධිය දැන් අත්හැරලා චිත්ත විසුද්ධිය ගත්තා. හැබැයි එතන ප්‍රත්‍ය ගහනත්තාය කියන එක අත්හැරියට සීල විසුද්ධියෙන් ලබාගත්තා වූ අවබෝධය දිට්ඨිංච අනුපගම්ම සීලවා කියන එකෙන්ට ආවා. දෘෂ්ටි වලින් තොර සීලයක් බවට පරිවර්තනය කරන්න. අර චිත්ත විසුද්ධිය. ඒක ගැඹුරුයි. එතකොට පේනවා එහෙනම් රතය අත්හැරිය රතේ කියන්නේ ප්‍රත්‍යය. ප්‍රත්‍ය කියන්නේ මේවට උපකාර කරගන්නා වූ ධර්ම. නිත්තරණත්තාය නෝගහනත්තාය බුදුහාඳුරෝ දේශනා කරනවා ඊතර වීම පිණිස මිස මේවා කරේ තියාගෙන යන්න නොවේ. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පවා අත්හරිනෝ. ඒවත් ප්‍රත්‍ය. ඒව ප්‍රත්‍ය උපාදානය. එතකොට මේ ප්‍රත්‍ය උපකාර කරගන්නවා. හැබැයි ඒ ප්‍රත්‍ය වලින් ලබාගත්තා වූ අවබෝධය කියන එක ඉතාසියුම් එකක් ගැඹුරු එකක්. දැන් ඒ සීලෙන් ලබාගත් අවබෝධය තමයි අර දිට්ඨිංච අනුපගම්ම සීලවා කියලා කිව්වේ. එතකොට එහෙම කියන ප්‍රකාශ කරනකොට අර ඒක අනාගාමි දක්වාම මේ වචනේ පිරිසිදුයි. ඒ නිසා සීල විසුද්ධි කියලා ප්‍රකාශ කළා. ඒක සීල විසුද්ධි කියලා පෙන්වුවා. ඒ නිසා ඒක සීල විසුද්ධියක් බවට පරිවර්තනය. අනාගාමි දක්වා මේ වචනේ පෙන්වන්නට පුළුවන් නිසා. එතකොට පේනවා පින්වත්නි
දැන් අර අවබෝධය ලැබමින් ඊට එහාට ටිකින් ටික මේ සිතිවිලි යුද්ධයක් මේ තියෙන්නේ. මේ සිතිවිලි යුද්ධේ පටලැවිලි ඉන්න ගතිය ලිහිලා ගිහිල්ලා සම්පූර්ණ තම්මයතා කියලා කියන්නේ කිසියම් තැනක එක මොහොතක්වත් හිර වෙන්නේ නැතුව අතම්මයතා తত্ত্বය මහා සලායතන සූත්‍රයේ අතම්මයතා. දැන් ධ්‍යාන ලැබපු අය සම්මයතාවයන්ට අහුණ. සම්මයතාවය කියලා කියන්නේ මේ ධ්‍යාන ලැබලා මහා කම්ම විභංග සූත්‍රයේ පෙන්නන ධ්‍යාන ලැබලා ඊ ධ්‍යානයේ ඉඳගෙන දිබ්බ චක්කු ආදී ඥාන ලැබුවාම පේනෝ සමහර අය මැරෙනෝ. ඒ මැරිලා ගිහිල්ලා සුගති වල උපදින. හැබැයි ජීවත් වෙනකොට ඒගොල්ලන් පව්කම් කරනවා නොයෙකුත් දේවල් කරනවා. ඊළඟට ඒ අය කියනවා පව්කම් කරපු අය ගිහිල්ලා සුගතිය ඉපදුනා. ඒ නිසා පව් කරයි කියලා පින් කරයි කියලා වෙනසක් නැහැ. දෙගොල්ලම ගිහිල්ලා සුගතිය තමයි උපදින්නේ කියලා අර දිබ්බ චක්කු ඥානෙ ලබ. එතන සම්මයතාවයක් තියෙනවා. සම්මයතා කියන වචනේ තමයි බුදුහාඳුරෝ පාවිච්චි කරේ මහා සලායතන සූත්‍රය. සම්මයතා. ඒ කියන්නේ වැරදි විදියට හිර වෙලා ඉන්නවා. ඒ නිසා කර්ම વિશે විග්‍රහ කරන්නට බෑ බුදුහාමුදුරන්ට අරුණකොට. බුදුහාමුදුරෝ තමයි ඒ ක්ෂණයේදී මේ පුජ්‍යලයාගේ සිටිවිල්ල ගැන හරියටම කියන්නේ. එතකොට අර දිබ්බ චක්කු ඥානය ලැබුවෙක් කරාට ඒක පේන්නේ නැහැ. ඒ නිසා වැරදි මතයක වැරදි දෘෂ්ටියකට එළඹෙනවා කියලා බුදුහාමුදුරෝ කියනවා. එතකොට පේනවා පින්වත්නි සීල විසුද්ධි අපි ළඟා කරගන්න ඕනේ. ඒක අපිට බැරි එකක් නෙවෙයි. ඒ පළවෙනි රතය. හැබැයි මේ පළවෙනි රතේට එන්ට අර දස කතාවෙන් යුක්ත වෙන්න. එහෙනම් හොඳට මතක තියාගන්න සසරට බය නම් නිකන් හරි. මේ මනුස්ස ජීවිතය අපිට සම්මුති මරණයත් එක්ක නැති වෙලා යනවා. ඒක කාටවත් වළක්වන්න බෑ. මහා විසියට පරිහරණය කරන මේ පින් ඇති මනුස්ස ජීවිතයේ සම්මුති මරණයත් එක්ක අපිට නැති වෙනවා. අපිට ඉතින් අනිත් දේවල් නැති වුනහම මොකද? මේක නැති වෙනවා. ඒ නිසා පින්වත්නි මේක අපි වහාම මේ මනුස්ස ජීවිතයේ ඉන්න අවස්ථාවේදී සීල විසුද්ධිය අපි නියම රටේට නගින්න ඕන. අර විශාකා මහෝපාසිකාව සිල්පිරිසකින් ප්‍රශ්න කරනකොට ඒ එක එක අය කිව් එක විදිය මම මේ සිල් රකින්නේ සිල් සමාදන් වෙලා ඉන්නේ මගේ ස්වාමියාගෙන් සිද්ධ වෙන කරදර වලින් නිදහස් වෙන්න. තව කෙනෙක් කිව්වා මම මේ සිල් රකින්නේ මට දරුවන් නැති නිසා. තව කෙනෙක් කිව්වා මට හොඳ පුතුන් ලැබෙන්න. ඉන්දියාවේ පුතාලනේ ලැබුණොත් නේ අනිත් අය මහ ප්‍රශ්න ඇතිවෙන. තව අය කිව්වා මම මේ සුගතියට යන්න. එක එක ලෞකික කතා. ඔය ඔක්කොම බුදුහාමුදුරන්ට දේශනා කරා. යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝපාචේති ගෝචරං. ඒවං ජරාච මච්චූච ආයුපාචෙන්ති පානිනං. ඒක මම ගුවන්විදුලි දේශනා කරලා තියෙන උඟක් ඉස්සර සමහර අය අහලා ඇති. මාණෙනි ගොපළු දරුවෙක් කෙවිතක් අතින්ගෙන තම ගෙරි සරකුන් තනබිම් කරා කැඳවාගෙන යන්නාසේ ඒවං ජරාච මච්චූච ආයුපාචෙන්ති පානිනං. අපේ ආයුෂ කියන එක කාලා දානෝ ජරා ව්‍යාධි මරණ විසින්. ජාති ජරා ව්‍යාධි මරණ කියන ධර්ම විසින් අපේ මොනවද නැති කාලා දාන්නේ ආයුෂ. ඉතින් අපි ආයුෂ බලාපොරොත්තු වෙනවා 50 නෙවෙයි 60 නෙවෙයි 70 නෙවෙයි අනේ 100ක් හරි ඉන්නවනම් කොච්චර හොඳ කියලා. හැබැයි ඒ ආයුෂ කන්නේ කවුද? ජාතිය විසින් කනෝ, ජරා විසින් කනෝ, ව්‍යාධිය විසින් කනෝ, මරණය විසින් කනෝ, මේ ධර්ම විසින් කනෝ. ඒ කෑමට අයින් කරලා අපිට වෙනම ආයුෂ ටිකක් ලැබිලා නැහැ. ජීවිතය ගැන කල්පනා කරන්න. එක ක්ෂණයක්
අසුරුෂණයක් අපේ ආවුෂ ඒ ධර්ම වලින් අයින් කළා අපිට ලැබුණේ නැහැ. ඒ නිසායි දුක්ඛේන නීයති ලෝකෝ. මේ දුක මතමයි මේ ජීවිතයේ තියෙන කියලා දේශනා කරනවා. අර ජාති කියන නිරන්තරයෙන්ම ඉන්ද්‍රීන් හසුරනකොට පංච උපාදානස්කන්ධය නැමැති ජාතිය හැම ක්ෂණේම හට ගන්නවා, බිඳෙනවා. මේ ශරීරයේ හැම ක්ෂණේම උපදිනව බිඳෙනවා. මරණයත් එක්ක තියෙන, ජාතියත් එක්ක තියෙන. අපිට අවශ්‍ය වෙන් කළ ගන්න බෑ. ඒ නිසා සක්කාය දිට්ඨිය නැමැති කෙවිත අරගෙන ඇස නැමැති, කන නැමැති, දිව නැමැති, ශරීරය නැමැති, මනස නැමැති ගෙරි සරකුන් තනබින් කරා කැඳවාගෙන යනවා. ගෝචර භූමියට. රූප, ශබ්ද, ගන්ධ, රස නැමැති ගෝචර භූමියට කැඳවාගෙන යනවා. ඒ ගෝචර භූමියේ ඒ සක්කාය දිට්ඨිය නැමැති කෙවිතෙන් මේ ගොපළු දරුවා විසින් අර තනබින් වල මේ ගවයන් සැරිසරවල තන දවස පුරාම තන කාලා වතුර බීලා රැ වෙනකොට ආපහු කැඳවාගෙන එනවා මේ ගුහාවට අසරීරං ගුහාසයන් මේ ගුහාව ඇතුළට අරගෙන එනවා මේ ඉන්න තැන ඇවිල්ලා ඔන්න දැන් ඉන්නේ නිදා ගන්නකොට පොඩ්ඩක් අර කෙවිත බිමින් තියෙනවා. එතකොට තද නිින්දට ගියාම සක්කාය දිට්ඨියක් කියන එකක් මතක නැහැ. මම ගෑණියෙක්ද පිරිමියෙක්ද මට කොච්චර ඉඩම් තියනවද බැංකුවේ කොච්චර සල්ලි තියෙනවද ඒව මොකක්වත් මතක නැහැ. තද නිින්දට ගියා. වහිනවද රැයට දවල්ද මොකක්වත් මතක. අර කෙවිත ඩිංගක් බිම තියෙනවා. ආයි එලි වෙනකොටම ගන්නේ ඉස්සෙල්ලම සක්කාය දිට්ඨිය මමය මාගේය මගේ ආත්මය මේ ඇස මගේය මේ කන මගේය මේ ගේ මගේය මේ ශරීරය කෙවිත අතට අරගෙන ආපව රූප ශබ්ද ගන්ධ රස කියන තනබිම් කරා මේ ගෙරි සරකුන් අරගෙන එහෙනම් මේ රත විනීතද මේ රත අවිනීතයි. අන්න ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සීල විසුද්ධියක් කරේ මේ ගෙනියන්නේ. එහෙනම් අපි නිරන්තරයෙන්ම පින්වත්නි මේ තනබිම් කරා ගෝචර භූමි කරා අර ගොපළු දරුවන් ගෙරි සරකුන් කැඳවාගෙන යන්නාසේ මුළු ජීවිතේ පුරාම මේ ඉන්ද්‍රිය සක්කාය දිට්ඨිය මත හසුරවන බව අපි තේරුම් ගන්න ඕන. ඊළඟට රාත්‍රී කාලේ නිින්ද යනකම් අර දවල් තිස්සේ කාපු තනකොළ ආපහු අමාර කනෝ. ඒ කියන්නේ ආපහු අපිට අර මනසේ දාගත්ත දේවල් නැවත සිහි කර ඒවා තලු මරමින් මේ රූපය හොඳයි මේ ශබ්දය හොඳයි අහවලා මට බැන්න අහවලා දොස් කිව්වා ආදී කී නැවත අර හරක වගේම අපිත් අර ඇතුළු ගබඩාවේ තියෙන කාපු තන ආපහු අරගෙන එතකොට එකතරයක් නෙවෙයි සංකාර උපදින්නේ. ඒ වෙලාවේ සංකාර හටගත්තා. දැන් ආපහු මනසේ ක්‍රියාකාරීත්වය තුල ආපහු සංකාර. එතකොට පේනවා කර්ම කියන එක මොන තරම් විදියට අපි රැස් කරනවද. එතකොට යම් කිසි කෙනෙකුට පුළුවන්කමක් තියෙනවා නම් ওই හරක නිදහස් කරන්න පින්වත්නි එතකොට අර තේරම හරක් නිදහස් වෙනවා තමන්ගේ ළඟින්. ඇස නිදහස් වෙනවා. කන නිදහස් වෙනවා. දිව නිදහස් වෙනවා. ශරීරය නිදහස් වෙනවා. තමා ළඟ ඉන්න අර හරක නිදහස් කරනවා. හරක නිදහස් කරොත් කෙවිතක් ඕනේ ගොපළු දරුවෙකුත් උවමනා කරන්නේ නැහැ. එහෙනම් ජාති ධම්මෝ ජරා ධම්මෝ ව්‍යාධි ධම්මෝ මරණ ධම්මෝ කියන ධර්මයන්හි මේ තමන්ගේ ආවශ්‍ය ගෙවගවා යන මේ අවාසනාවන්ත ජීවිතේන යාට මේ සාකේත නම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නට කෙනෙකුට ලැබෙනවා. ඒ නිසා තමයි පින්වත්නි චිත්ත විසුද්ධි ඉන්ද්‍රිය සංවර සීලයට අපි එන්න ඕන. චිත්ත විසුද්ධි සිත පිරිසුදු කරගන්නට භාවනාදී ගුණධර්ම වැඩි කරගන්න ඕන. මේ විදිහට රත හතෙන්ම ගිහිල්ලා රත හතම අත්හරින එකට ඒ රත හත ප්‍රත්‍ය උපාදානයයි. රත හතින් ගිහිපු දුර අත්හැරියේ නැහැ.
දුර කියන්නේ ප්‍රඥාව, අවබෝධයයි. අවබෝධයත් ඇරියේ නෑ, ප්‍රත්‍යයත් ඇරියා. ප්‍රත්‍යත් එක්ක ප්‍රත්‍ය උපකාර කරගත්තේ මොකද්ද? මේ ග්‍රහණය, මේ අල්ල ගැනීමත් හරින. මොන අල්ල ගැනීමක්ද? රූපය මගේ කියලා අල්ලගත් එක. වේදනාව මගේ කියලා අල්ලගත් එක. සංඥාව මගේ කියලා අල්ලගත් එක. සංකාර මගේ කියලා අල්ලගත් එක. විඥාන මගේ කියලා අල්ලගත්ත මේ ගහනත්තාය. තදින් අල්ලගත්ත මේ භවය පිළිබඳ තියෙන කැමැත්ත. ඒකත් අත්හැරියා. ඒකත් ඇරීමට උපකාර කරගත්ත ප්‍රත්‍ය අර රත ටිකත් අත්හැරියා. ඊතර වීම පිණිස මිස කරේ තියාගන්න යන්න නොවේ කියලා බුදුහාඳුරෝ දේශනා කරේ. අන්න ඒ කාරණාව ගැඹුරුයි. එතකොට පින්වත්නි, දැන් අපිට පේනවා එදා මන්තානි පුත්ත පුන්න සිව්පිලිසිඹියාපත් මහරහතන් වහන්සේ ගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇවැත්නි ඔබේ නම මොකද්ද කියලා අහුවාම නම ප්‍රකාශ කළා. හදින් රහතන් වහන්සේලා නම කියන්නේ නැහැ. හදින් නම කියන්නේ. එදා නම කිව්වා. ඊළඟට නැවත පෙරලා ඇහුවා සාරිපුත්ත ආන්දරන්ගේ නම. ඒ නම කිව්වා. එතකොට මේ අපේ ජීවිතේ දිහා බලනකොට පින්වත්නි, අපි මෙතනින් ගැඹුරෙන්ම අවබෝධ කරගන්න ධර්මය තමයි අපිට හදිස්සි කටයුත්තක් කියන එක. ඒකට මොන කටයුත්තක්වත් ඒකට කලින් කරන්ට අපි කියනවා නම් නෑ මම මේක අත්තරලා මම මේ කටයුත්ත තමයි කරන්නේ කියලා කිව්වොත් මේක හදිස්සි කටයුත්තක් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරක තේරිලා නෑ. එහෙනම් අද මේ ලෝකෙ මිනිස්සු කනෝ බොනෝ දඟලනෝ ගීත ගායනා කරනෝ ආටෝප සාටෝපමත් දේවල් වලින් ජීවිතේ පුරව ගන්නවා. මේ ජරාවට ගඳ ගහන මේ ජීවිතේ කිසිම සාරයක් නැති මේ ලෝකේ. එතකොට පේනවා ඒවට මහා කාලයක් මිනිස්සු ගත කරනවා. මේකට ගත කරන්න හදන්නේ අන්තිම මොහොතේ පුළුවන් ද කියලා බලන්න. අන්න එතකොට පේනවා මේක හදිස්සි කටයුත්තක්. හදිස්සි කටයුත්තක්. මේගොල්ලන්ගේ හදිස්සි කටයුත්ත මොකද්ද? කන එක, බොන එක, නටන එක, දඟලන එක, වියදම් ගන්න එක, ඊතර යන එක, පෙරලා වඩින එක ඔක්කොම ඒව තමයි ඔක්කොම හදිස්සි කටයුතු. අනිත් එකක්වත් හදිස්සි කටයුතු නෙවෙයි. ඒ නිසා අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මේ ජීවිතේ ස්වභාවය තේරුම් ගන්නකොට අපිට තියෙන හදිස්සි කටයුත්ත මේ නිර්වාණය අවබෝධ කරගන්න. ඒ සඳහා අපි වහවහාම පින්වත්නි කටයුතු කරන්න ඕන. එතකොට දැන් මේ ඇයට යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති මේ සූත්‍රයේ පිළිබඳ කෙටි විවරණයක් තමයි අපි දේශනා කරන්නට යෙදුනේ. මේ පංච උපාදානස්කන්ධය අපිට තියෙන දිට්ඨි වශයෙන් අල්ලගෙන ඉන්න ගතිය. ඒක අත්තරින්න අපට නම් භාවනා කරන්න ඕන. භාවනා කරන කෙනෙකුට තමයි ඒක පහසුවෙන් පුළුවන්. අනිත් පැත්තෙන් මේ දේශනා ක්‍රමය මේ විදිහට ශ්‍රවණය කරගෙන යනකොට අපිට පුදුම විදියට අපිට ධර්ම අවබෝධයක් ලැබෙනවා. ඒක හිතන්න බැරි විදියට. දැන් මේ දේශනා 20 යම් කෙනෙක් මුලකින්දලා හොඳට නැවත ශ්‍රවණය කළොත් මේ ඇයට පුදුම විදිහේ ධර්මඥානයක් ලැබෙනවා. ඒ ධර්මඥානය නිකම්ම වචන ගොඩක් නෙවෙයි, අවබෝධඥානයක් බවට පරිවර්තනය වෙලා සියලු ක්‍රියා මේ ඇත්තන්ගේ තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන්කම. ඒක අපි කල්පනා කරගන්න ඕන. එහෙම කල්පනා කිරීමෙන් තමයි පින්වත්නි අපේ ජීවිතේ ගොඩ ගන්නට පුළුවන්කම ලැබුණේ. අර පැරණි බණ පොත්වල තියෙනවා
නොයෙකුත් උපමා මේවට පෙන්නලා. සර්ප කුණක් හිසේ දාගත්තා වගේ මේ සර්ප කුණ කාගේ හරි බෙල්ලේ දැම්මොත් මේක කොයි වෙලාවෙ ගලවලා වීසි කරන්න ඕන කියන කල්පනාව එයා තුල ඇති වෙනවා. ඒ වගේ මේ පංච උපාදානස්කන්ධය ගැන කල්පනා කරන්නයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මේක සර්ප කුණක් වගේ. අපිට තේරුන්නේ නැති වුණාට. ඒ වගේම තව කතා ප්‍රවෘත්තියක් තියෙනවා. ඒක ඕන තරම් කතා තියෙන ගොඩක්. එක්තරා පුරුෂයෙක් යක්ෂණියක් එක්තරා පුරුෂයෙක් එක්ක ජීවිතයක් ගත කළා. එතකොට මේ පුරුෂයා දන්නේ නැහැ මෙයා යක්ෂණියක් කියලා. නමුත් අර විස්මාරු කරගන්න පුළුවන් යක්ෂයන් යක්ෂණියන් ගැන බණ පොතේ තියෙනවනේ. ওই ජාතක පොතේ තියෙනවනේ. ඉතින් මේ යක්ෂණිය එක්ක වාසය කරනකොට සෑහට ඇහැරිලා බලනකොට මේ භාර්යාව Tamange නෑ. දවසක් මේ පුරුෂයා අර භාර්යාව කොහෙද යන්නේ මේ නැගිටලා බලනකොට අමුසොහොනට යනවා. මොකටද යන්නේ? මිනිමක් ගන්න. මේ යක්ෂණිය. එතකොට මේ පුරුෂයා කල්පනා කළා Taman ජීවත් වෙන්නේ මේ යක්ෂණියක් එක්ක. ඒ නිසා වහා ජීවිතය ආරක්ෂා වෙන තැනකින් පලා යන්න ඕන කියලා පැන ගියා. බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ පංච උපාදානස්කන්ධයත් ඒ වගේ එකක්. ඒක තේරුම් ගත්ත මොහොතේ එයා ජීවිතයේ ආරක්ෂාව සඳහා ජීවිතයේ අභය සඳහා යනවා කියලා දේශනා කරනවා. දැන් අද නම් ඒ විදිහට පේන්න යක්ෂ යක්ෂණියෝ ඇත්තේ නැහැ. ඉතින් මිනිස්සු එක්ක වාසය කරනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අද යක්කුණ්ඩ යක්ෂණියන්ට කන්න මිනිත් ඇත්තේ නැහැ. ඔක්කොම එම්බාම් කරලානේ තියෙන්නේ. එම්බාම් කරපුවා මේ එම්බාම් කරලා ඒකට පොමිලින් දාපු හින්දා කෑවත් යක්කුත් මැරෙනවා. මාළු වලටත් දානවලු නේද? එතකොට ඒ කාලේ අමුසෝනට දානවා කියන්නේ ගොඩක් දවසක් තියාගන්න නැහැ නේද? රෙද්ද කොතලි වෙලා කැලේට දානවා. ඒක යකෙකුට කන්න පුළුවන්, සතෙකුට උනත් කන්න පුළුවන්. ඒ නිසා තමයි ඒ කාලේ එහෙම අමුසෝනට දාන හින්දා තමයි අර සතිපට්ඨාන සූත්‍රයේ තියෙන නවසීවතික භාවනා. අන්න එහෙම තැනට ගියාම අර පොමලින් ගහපු නැති මිනිනේ ඕන තරම් තියෙන්නේ. ඒවා ඉදිමෙනෝ, නිල් වෙනෝ, පුපුරනෝ, වැක්කිරෙනෝ, ඊළඟට මස් ලේ වෙන් වෙනෝ ඇට වලින්. ඒව වේලිලා යනවා. හැටකටු පරිවිපියාපත් වගේ කැඩිලා යනවා. මේ ආදී වශයෙන් නවසීවතික භාවනාවක් කායානුපස්සනාව ඇත්තේ බුදුහාමුදුරුවෝ පෙන්නලා. එතකොට අපේ ජීවිතයේ පින්වත්නි අපි හැම මොහොතකම බෞද්ධයන් හැටියට ගිහි පැවිදි අපි හැම සියලු දෙනාම අර දස කතාවෙන් යුක්තව ධාර්මික කතාවෙන් යුක්තව මේ සප්ත විසුද්ධි ජීවිතේ පුරුදු පුහුණු කළා. මේ ජීවිතේදීම අපේ ජීවිතේ සසරින් ඈතර කරගන්න හැම කෙනෙක්ම අදිස්ථාන කරගන්න. ඉතින් ඔයිට වඩා අනුශාසනා කරන්නේ නැහැ. අපි සුළු වෙලාවක් භාවනා කරමු. මෛත්‍රී භාවනාව කරන්න සුළු වෙලාවක්. මම අවෛරී වෙම්වා තරහ නැත්තෙක් වෙම්වා කෙලෙස් සිඳී පිය නැත්තෙක් වෙම්වා ශාන්ත සිත් නැත්තෙක් වෙම්වා ඉදිරිපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්‍යයෝ අවෛරී වෙත්වා තරණත්තු වෙත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ වෙත්වා ශාන්ත සිත් නැත්තෝ වෙත්වා
දකුණු පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තු විත්වා කෙලෙස් සිඳී බිය නැත්තු විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා පිටුපසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තු විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා වම් පසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තෝ විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා ඉහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තෝ විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා පහලින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තෝ විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා දස දෙසින් අනන්තයතෙක් පෙනෙන නොපෙනෙන අනන්තවත් සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තෝ විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා සියලු සත්වයෝ අවෛරී විත්වා තරහ නැත්තෝ විත්වා කෙලෙස් සිඳී බිය නැත්තෝ විත්වා ශාන්ත සිත් නැත්තෝ විත්වා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. දිනපතා මෛත්‍රී භාවනාව පුරුදු කරන්න. සමාධියක් බොහොම පහසුවෙන් ලබා ගන්න පුළුවන්. පංච උපාදානස්කන්ධ භාවනාව පුහුණු කරන්න. ඉතා පහසුවෙන් සමාධියක් ලබා ගන්න පුළුවන්. අසුභ භාවනාව පුහුණු කරන්න. පංච අසුභ භාවනාව මෙනෙහි කරන්න. බොහොම පහසුවෙන් සමාධියක් ලබා ගන්න පුළුවන්. ආනාපානසති භාවනාව පුහුණු කරන්න. සමාධියක් ලබා ගන්න පුළුවන්. බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරන්න සමාධියක් ලබා ගන්න පුළුවන්. මේ සමාධි අපි යන්නේ දැන් ක්‍රියා විග්‍රහය කියන කොටස සූත්‍රවල මම ටික ටික පෙන්නනවා. දැන් දේශනාව ශ්‍රවණය කරනකොට මේ ඇත්තන්ට ක්‍රියා විග්‍රහ කරලා පෙන්නවා. තමා තුලින් මේ ධර්මය පෙන්වනවා. අන්න තමා තුලින් මේ ධර්මය පෙන්වන එකට තමයි ක්‍රියාව. ඒ ක්‍රියා විග්‍රහ
කරමින් කරන දේශනාව තමයි අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රමය. ඒ දේශනාව කරනකොට එහෙම සමාධිය ලැබලා නිවන් අවබෝධ කරගන්න. ඒකයි බණ කියනකොට සෝවාන් වෙනවා කියලා. ධර්ම ශ්‍රවණයයි යෝනිසෝ මනසිකාරයයි කියන මේ දෙක තමයි, ওই ප්‍රත්‍ය දෙක තමයි සෝවාන් වෙන්න මුල් වෙන්නේ. ඒකට අපහසු ඇත්තන්ට තමයි ওই චේතෝ විමුක්ති කියන භාවනා මාර්ගය යන්නේ. ඉතින් Taman කැමති මාර්ගයේ ගිහිල්ලා වහවහාම මේ නිවන් මාර්ගය විවෘත කරගන්න කටයුතු කරගන්න. කරණීය සූත්‍රයේ දේශනා කළා දෙවියන්ට පින් දෙන්න හැමදෙනාම. කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමේ සක්කෝ ජෝච සෝජෝච සුවචෝ චස්ස මුදුවනති සන්තුස්සකෝච සුභරෝච අප්පගිච්ඡෝච සල්ලෞකෝත් සන්ත්‍රින්ද්‍රයෝච නිපකෝච අප්පගම්බෝ කුලේසු නච කුද්දං සමාචරේ කිංචේත විඤ්ඤෝ පරේ උපවත් සුඛිනෝ වාකේමිනෝ හන්තු සබ්බේ සත්තා භවන්තු ඒකේචි පාන භූතත්තේ තසාවා ථාවරා අනවසේසා දීඝාවායේ මහන්තා මජ්ජිමාරස්ස කානුකතූලා දිත්තාවායේව ඒච දූරේ වසන්ති අවිදූරේ භූතාවා සම්බ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකු නාති මඤ්ඤේත කත්ත චිනං කංචේ භ්‍යාරෝසනා පටිඝ නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතා ආයුසායේක පුත්ත මනුරක්කේ එවම්පි සබ්බ භූත මාන සම්භාවයේ අපරිමාණං මිත්තං ච සබ්බලෝ මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච අසම්බාධං අවේරං අසපත්තං තිත්තං චරං නිසින්නෝ සයානෝ ආයාව තස්ස විගතමිත් ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම් කාමේසු විනේයගේදං නහි ජාතු ගබ්බසේ පුනරේති ආකාසත්තා ච බුම්මත්තා දේවා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝකසා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේ ආකාසත්තා ච බුම්මත්තා දේවානාගාමයි පුඤ්ඤන්තං අනුමෝදිත් චිරං රක්ඛන්තු මං පරං ඉදම්මේ ඥාතීනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච සෝකප්පත්තාච නිස්සෝකා හුන්තු සබ්බේ පිපා
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු. ඕම වෙන ගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු